සරණයි සදැහැති සුපින්වත් ඔබ සියලු දෙනාට. වියලී ගිය ජීවිතයකට ධර්මය මහා වර්ෂාවක් ලෙස ඇදහිලෙද්දී ඒ ජීවිත ඉන් ප්‍රබෝධමත් වේ තම ජීවන ගමන සලසා ගන්නවා. ජයමග රූපවාහිනී නාලිකාව පොසොන් පොහොය නිමිති කරගෙන ගෙනෙන ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවක් සඳහායි මෙලෙස ගුවන් කාලය වෙන් කරගන්නේ. ඒ සඳහා අප සිදු කළා වූ ආරාධනය පිළිගෙන මෙම ස්ථානයට වැඩම කර සිටිනවා පූජ්‍යපාද පල්ලේ මුල්ලේ සෝරත ස්වාමින් වහන්සේ. උන්වහන්සේව ගෞරවයෙන් දම් සභා මණ්ඩපයට පිළිගනු ලබනවා. අද දවසේ මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ බත්තරමුල්ල දකුණු තලංගම ලුතිනන් අශෝක මාවතෙහි පදිංචි අමරසිංහ පවුලේ සැම සහ කල්යාණ මිත්‍ර පිරිසක් විසින් මේ සියලු දෙනාටමත් සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවායි අපි මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරමු. එසේනම් සදහවතුනි සම්මා සංකප්ප උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගාංගය පිළිබඳව මාතෘකා කරගැනීමෙන් මෙම උතුම් වූ ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට নমස්කාර පූජා පෙරදරිව ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තත්ත කතමෝ සම්මා සංකම්පෝ නෙක්ඛම්ම සංකම්පෝ අව්‍යාපාද සංකම්පෝ අවිහිංසා සංකම්පෝ අයං උච්චති සම්මා සංකම්පෝති. සද්ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස හැමදෙනාම සූදානම් වෙන්නේ මේ පොසොන්පුර පසළොස්වක් පොහෝ දින හිමිදිරියේ උපෝසත සීලයක පිහිටලා මේ මොහොත දක්වාම ධර්ම ශ්‍රවණය කරමින් භාවනා මනසිකාරයන් දියුණු කර ගනිමින් අද දවස පුරාවටම තමන්ගේ හිත කුසලයෙන් පෝෂණය කරගන්න. මේ වෙලාවෙත් මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙන්නේ නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් වඩ වඩාත් තමන්ගේ හිත කුසලයේ යොදවන්න. අද දවසේ මේ පින්වත් පිරිස බොහෝම හොඳාකාරව දන්නවා පොසොන්පුර පසළොස්වක් පොහෝ දින කියලා කියන්නේ ලාංකික බෞද්ධයන් හැටියට අපි හැම දෙනාටම වටින දවසක්. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවට පහළ වුණත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය, උන්වහන්සේගේ දහමේ පහස අපිට ලබා ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මහා මහින්ද මහරහතන් වහන්සේ මේ ලක්දෙරණී තලයට නොවැඩියා නම්.
සම්මා සම්බුදු රජාණන් වහන්සේ දඹදිව පහළ වෙලා උන්වහන්සේ විශේෂයෙන්ම බොහෝ දෙවිවරු බ්‍රහ්මයෝ බොහෝ වෙනත් ලෝකවල සත්වයෝ පවා මේ ධර්මයේ පහස ලබා ගත්තත් අපි කල්පනා කරන්නට ඕන දේ තමයි උන්වහන්සේගේ ධර්මය ශ්‍රාවකයන් වහන්සේලා දීප ව්‍යාප්ත කරපු නිසා තමයි අපිට මේ ධර්මයේ පහස ලබා ගන්න පුළුවන්කම ලැබුණේ. මේ පින්නතුන් දන්නවා මහා මහින්ද මහරහතන් වහන්සේ ධර්මාශෝක මහාධිරාජ්‍යගේ අතිජාත පුත්‍ර රත්නය. ධර්මාශෝක මහාධිරාජ්‍යයා බුදුදහම වැළඳ ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි දඹදිව පමණක් ස්ථාපිත වෙලා තිබිච්ච බුදු දහම ලෝක ව්‍යාප්ත කරන්න කල්පනා කරලා රටවල් බොහෝ ප්‍රමාණයකට ධර්ම දූත පිරිසෙව්වා. බුදුරජාණන් වහන්සේගේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ඒ වෙනකොට මේ ලෝකයේ වෙන රටවල් වල පැතිරිලා තිබුණේ නැහැ. මහා මහින්ද මහරහතන් වහන්සේට තමයි පැවරුනේ මේ ලංකා ධරණී තලයට ධර්මය ප්‍රචාරය සඳහා වැඩම කරන්න. මහින්ද මහරහතන් වහන්සේ මේ ලක්දරණී තලයට වැඩම කරලා එදා මිස්සක පව්වට ඒ වෙනකොට අපේ රටේ රාජ්‍ය විචාරපු රජතුමා හැටියට දේවානම් පියතිස්ස මහරජතුමා බුදුදහම තේරුම් ගන්න තරම් ඥානවන්තයෙක් වාසනාවන්තයෙක් වුණා. ඒ නිසාම එදා පටන් මේ ලක්දරණී තලයේ බුදුදහම ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි අද වෙනකොට මේ ලංකාවෙත් ශාසනය ස්ථාපිත වුණේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ව්‍යාප්ත වුණේ. ඒ වගේම බැලු බැලු තැන්වල විහෙර විහාර ඉදි වෙලා අපිට නිදහසේ සීල සමාධි ප්‍රඥා කියන මේ උතුම් ගුණ දියුණු කරගන්න අවස්ථාව ලැබුණේ. විශේෂයෙන්ම මටත් ඔය ඇත්තන්ටත් මේ විදිහට ධර්මයේ හිත යොදවන්න ප්‍රතිපත්තිය පුරන්න අවස්ථාව ලැබුණේ අන්නේ නිසා. ඉතින් විශේෂයෙන්ම මේ පින්වත් පිරිස මේ වෙලාවේ කල්පනා කරන්න එදා පොසොන්පුර 15ක් පොහෝ දින මහා මහින්ද මහරහතන් වහන්සේ මේ ලක්දරණී තලයට වැඩම වීමෙන් බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රී සද්ධර්මය මේ ලංකා ධරණී තලයේ ස්ථාපිත කරන්නට මුල්ම පියවර ගත්ත දවස තමයි පොසොන්පුර 15ක් පොහෝ දින. ඒ අද වගේ උතුම් පින්බර දවසක් මේ වගේ පින්බර දවසක මම හොඳ අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා මගේ හිත වඩාත් ප්‍රතිපත්තියට නැඹුරු කරමින් මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස කියන අදහස මූලික වශයෙන්ම මේ පින්නතුන් නැති කර ගන්නට ඕන. පින්වත්නි, අද මේ පොසොන්පුර 15ක් පොහෝ දින දහම් දේශනා මාලාවේ මේ පින්වත් පිරිස දන්නවා විශේෂ මාර්තුකා හැටියට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව. ඉතින් අපට નિયમિત මාර්තුකාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවෙනි අංගය සම්මා සංකප්ප කියන මාර්ගාංගය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. මේ පින්වත් පිරිස දන්නවා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස උපකාරව පවතින්නේ එහෙමත් නැත්නම් නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පිරිය යුතු ප්‍රතිපදාව හැටියට
භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. බෞද්ධයෙක් විදිහට පිරිය යුතු ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හික්මීම. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවේ හික්මීම කියලා කියන්නේත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමමයි. මේ පින්නතුන් දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ අංග 8 ත්‍රිශික්ෂාව යටතේ සංග්‍රහ වෙන පිළිවෙල. විශේෂයෙන්ම සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ඒ මාර්ගාංග වැඩිම තුල සීල ශික්ෂාව සම්පූර්ණ වෙනවා. ඒ වගේම සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග දියුණු කරනකොට සමාධි ශික්ෂාව සම්පූර්ණ වෙනවා. ඒ වගේම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියලා කියන්නේ ප්‍රඥා ස්කන්ධය දියුණු කරන වැඩෙන මාර්ගාංග දෙකයි. එතකොට විශේෂයෙන්ම අද අපි මේ දේශනාව තුළ බලාපොරොත්තු වෙන්නේ සම්මා සංකප්ප කියන මාර්ගාංගයේ පිළිබඳව කාල වේලාවට අනුව විග්‍රහ කරගන්න. මාර්තුකා කළ ගාථාවට අනුව අපි කල්පනා කළොත් බුදුරජාණන් වහන්සේම ස්වාමින් වහන්සේලාගෙන් විමසනවා තත්ත කතමෝ සම්මා සංකප්පෝ. සම්මා සංකප්ප කියලා කියන්නේ මොකක්ද? නෙක්ඛම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ. නෙක්ඛම්ම සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය අයං උච්චති සම්මා සංකප්පෝ. මේ තමයි සම්මා සංකප්පය. එතකොට සම්මා සංකප්ප කියලා කියන්නේ නෙක්ඛම්ම සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය කියලා මේ විදිහට මේ සංකප්පය සම්මා සංකප්පේ කොටස් 3ක් විස්තර කරනවා. එතකොට නෙක්ඛම්ම සංකල්පය කියලා කියන්නේ නික්මීම, නික්මීමේ කල්පනාව. අව්‍යාපාද සංකල්පය කියලා කියන්නේ එතන පැහැදිලිවම තියෙනවා මෛත්‍රිය. ද්වේෂයෙන් තොර බවයි මෙතන අදහස් කරන්නේ. ඒ වගේම අවිහිංසා සංකල්පය කියලා කියන්නේ හිංසාකාරී අදහස් වලින් නිදහස් වීම. ඉතින් අපි මේ පිළිබඳව ඉස්සරහට විස්තරාත්මකව මේ දේවල් තේරුම් කරගන්නවා. ඉස්සර වෙලාම අපි කල්පනා කරන්නට ඕන මේ සංකප්ප කියලා කියන්නේ මොකද්ද? සංකල්ප කියලා කියනවා. සංකප්ප කියලා කියන්නේ පින්වත්නි කෙනෙකුගේ හිතේ හටගන්න කල්පනාවට. දැන් මේ පින්නතුන්ට උදාහරණයක් හැටියට කිව්වොත් කෙනෙක් යම් කිසි දෙයක් තේරුම් ගැනීම පිණිස හෝ දැන ගැනීම පිණිස මෙනෙහි කරනවා නම්, කල්පනා කරනවා නම්, ඒ කියන්නේ හිතින් යමක් විමසනවා නම් අන්න ඒකට කියනවා කල්පනා කරනවායි කියලා. එතකොට අන්නේ කල්පනාවටම තමයි සංකප්ප කියලා කියන්නේ. එතකොට විශේෂයෙන්ම අපි මේ සඳහා උදාහරණයක් තේරුම් ගත්තොත් දැන් හිතන්න පින්වත්නි අන්ධ කෙනෙක් ඉන්නවා. අන්ධ කෙනෙක් ඉන්නවා. මේ අන්ධ කෙනාට යමක් දැන ගැනීම පිණිස උපකාරව පවතින්නේ ඔහුගේ අත් දෙක. ඒ කියන්නේ අපි හිතමු යම් වස්තුවක් තේරුම් ගැනීම පිණිස ඔහු භාවිතා කරන්නේ අත් දෙකෙන් ඒ වස්තුව පිරික්සලා මේ වස්තුවේ හැඩය අනුව තේරුම් ගන්නවා මේ තමයි අහවල් දේ. අපි හිතමු කලයක් හඳුරගන්න උත්සාහ කරනවා කියලා. එතකොට ඔහු ඒ අත් දෙකින් ඒ කලය අල්ලලා කවුරු හරි කෙනෙක් කියනවා මෙන්න මේ හැඩයෙන් යුක්ත ඔබට ඔබේ අත් දෙකට හසු වෙන හැඩයෙන් යුක්ත දෙයට කියනවා කලය කියලා. එතකොට ඒ කෙනෙක්ගෙන් ඇහිච්ච වචනයයි ඔහු අත් දෙකෙන් අල්ලලා තේරුම් ගත්ත හැඩයයි එක්ක තීරණය කරනවා මේක තමයි කලය කියලා. එතකොට ඒ විදිහට ඔහු මේ අත් දෙක පාවිච්චි කරලා ඒ
මේ තමන්ගේ අත් දෙකේ ස්පර්ශයට එන දේවල් අඳුර ගන්නවා මේ අසවල් දේ මේ අහවල් දෙයි කියලා. එතකොට ඔහුගේ ඒ අත් දෙක පැමිණිච්ච දේ පිළිබඳව විතරයි ඔහුට හඳුනා ගැනීමක් කරන්න පුළුවන්. හැබැයි ඔහුගේ අත් දෙකට හසු නොවන මානේ බොහෝ දේවල් ලෝකයේ තියෙන්න පුළුවන්. ඒ අත් දෙකෙන් ස්පර්ශ නොකරපු ඒ දේවල් ඔහුට තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. මොකද ඔහුගේ අත් මානයට ආපු නැති නිසා. අන්න ඒ වගේ අපිට යම් කිසි දෙයක් සාමාන්‍ය කෙනෙකුට මේ ලෝකයේ දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ දැන් ඇහින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අපි බොහෝ දේවල් තේරුම් ගන්නවා. එතකොට ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මාර්ගයෙන් නමුත් එතනින් එහාට යමක් තේරුම් ගන්න හිත අරමුණු කරන දේ තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට හිතෙන් යමක් අරමුණු කිරීම එහෙම නැත්නම් හිත යම් කිසි ධර්මයකට පැමිණීමට කියනවා කල්පනා කිරීම. හරියට අර අන්ධ මිනිස්සයා යමක් තේරුම් ගැනීම පිණිස අතපත ගාලා ඒ වස්තුන් වල හැඩය අනුව හෝ ඒ Tamanට දැනෙන හැටියට ඒ දේවල් ඉගෙන ගන්නවා වගේ. දැන් ඒක තවත් මේ පින්නතුන්ට විස්තර කරලා කියනවා නම් අන්ධ අය ඉගෙන ගන්න ඒගොල්ලොන්ට භාවිතා කරන වෙනමම ග්‍රන්ථයක්. ඒකට කියනවා බේල් ක්‍රමයට ඉගෙන ගන්නවා කියලා. එතකොට ඒ අය අකුරු හඳුනගන්නේ අතගාලා. එතකොට ඒක යම් සංඥාවක් ලැබෙන විදිහක් තියෙනවා. එහෙම තමයි හඳුනගන්නේ. එතකොට මේ අන්න ඒ වගේ කෙනෙකුට යමක් තේරුම් ගන්න නම් හිත ඒ ධර්මයට පමුණවන්න ඕන. ඒ පැමිණීමට කියනවා සංකල්ප ගොඩනගනවා, මෙනෙහි කරනවා, කල්පනා කරනවා. එතකොට මෙතන සම්මා සංකප්ප කියලා කියන්නේ නිවැරදි වූ කුසල සහගත වූ යම් කල්පනාවක් කරනවා නම් අන්න ඒකට කියනවා යහපත් කල්පනාව. එහෙම නැත්නම් සම්මා සංකප්ප. එතකොට නිවැරදි සංකල්පනා විතරක් නෙවෙයි නරක සංකල්පනක් තියෙනවා. ඒ කියන්නේ නිවැරදි මෙනෙහි කිරීම නෙවෙයි නරක මෙනෙහි කිරීමුත් තියෙනවා. ඒවට කියනවා මිච්ඡා සංකල්ප. එතකොට ධර්මයේ තුල මේ සංකල්ප යහපත් සංකල්ප රාශියක් තියෙනවා. හැබැයි මේ ආර්ය මාර්ගය තුල සම්මා සංකප්ප යටතේ සංග්‍රහ කරන්නේ විස්තර කරන්නේ අංග 3යි. මොකද මේ මාර්ගාංගයට ප්‍රධාන වශයෙන් ඍජුවම බලපාන්නේ අංග 3යි. ඒ අංග 3 තමයි නෙක්ඛම්ම සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය. ඉතින් අපි මේ අංග එකින් එක විස්තර කරගන්නවා මෙතනින්දන්. පළවෙනි එක තමයි නෙක්ඛම්ම සංකල්පය. මොකද්ද මේ නෙක්ඛම්ම සංකල්පය කියලා කියන්නේ? දැන් සම්මා සංකප්පය දියුණු වෙන්න නම් පළමුවෙනින්ම වැඩෙන්නට ඕන දේ තමයි නෙක්ඛම්ම සංකල්පය. නෙක්ඛම්ම සංකල්පය කියලා කියන්නේ නික්මීම. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා දැන් කෙනෙක් කාමයන්ගෙන් වෙන්වීමේ අදහස තියනවා නම් ඒට කියනවා පින්වත්නි නික්මීම කියලා. එතකොට කාමයන්ගෙන් වෙන් වෙන එක තමයි ප්‍රධාන වශයෙන්ම නෙක්ඛම්මය කියලා හඳුන්වන්නේ. නමුත් ධර්මයේ බොහෝ තැන්වල සඳහන් කරනවා මේ නික්මීම නොඑක් අර්ථයෙන් දක්වනවා. කෙනෙක් උපෝසත සීලයක සමාදන් වීම කියලා කියන්නේත් පින්වත්නි නික්මීමක්. ඒ වගේම කෙනෙක් යම්කිසි ආකාරයකට ප්‍රෞಢ්‍යාවටපත් වෙනවා නම් එයත් නික්මීමක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රථම ධානාදී උතුම් ධාන තත්වවල හිත පිහිටවනවා නම් එතනත් නික්මීමක් තියෙනවා. මොකද කාමච්ඡන්දාදී නීවරණ ධර්ම ප්‍රහාණය කිරීමෙන් යටපත් වීමෙන් ලබන ඒ සෝයත් එක්ක ඒක භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා නික්මීමක් කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සියලු කුසල ධර්මයොත් නික්මීමක් කියලා හඳුන්වන්න පුළුවන් කියලා කියනවා. ඉතින් අපි විස්තර කරගමු ප්‍රධාන වශයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නික්මීම කියලා කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කෙනෙකුට මේ පංචකාම සම්පත්තීන්ගේ
යථාභූත ස්වභාවය දැකලා ඒ දේවල් වලින් මම නික්මෙනවා, මේ දේවල් මේ විශේෂයෙන්ම ආදීනව සහිතයි, ආස්වාදය අල්පයි කියලා යම්කිසි විදියකට තේරුම් අරගෙන, ඒ වගේ නිස්සාර බව තේරුම් අරගෙන ඒ වාගෙන් මිදෙන්න උත්සාහ කරනවා නම්, මිදීමේ කල්පනාවක් ඇති කරගන්නවා නම්, අන්න එතන තමයි සම්මා සංකප්පය, නෙක්ඛම්ම සංකප්පය දියුණු වෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. එතකොට දැන් මේ පින්වත් පිරිස කල්පනා කරන්න, සාමාන්‍යයෙන් මේ ලෝකේ අපේ ස්වභාවය තමයි, අපි මේ ලෝකේ සතුට තීරණය කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මෙන්න මේවා මත. ඒ කියන්නේ ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ප්‍රිය ස්පර්ශ. Tamanට සැපයි සුන්දරයි කියලා හිතන යම් තාක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියෙනවා නම් ඒ වාගේ අපි ඇලෙනවා. ඒවාම පතනවා, ඒ වාගේම සුවය අපි මෙනෙහි කරනවා. එතකොට ඒකට කියනවා එතන වැඩෙන්නේ කාම සංකල්පනා. එතකොට එතන දියුණු වෙන්නේ මිච්ඡා සංකල්ප. දැන් සාමාන්‍යයෙන් බහුලව කෙනෙකුගේ මේ ලෝකේ සත්වයන්ගේ හිත් පහළ වෙන්නේ කාම සංකල්පනාවලට. මොකද රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විශේෂෙහි ඇලෙන ස්වභාවයක් තමයි බොහෝ සත්වයන්ගේ චිත්තසංතාන තියෙන්නේ. ඒක මිනිස්යන්ට විතරක් නෙවෙයි. ඒක දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන්ටත් එහෙමයි. ඒ වගේම තිරිසන් ලෝකේ ඉන්න සත්තුන්ටත් එහෙමයි. මනුෂ්‍ය ලෝකේ ඉන්න නැත්තන්ටත් එහෙමයි. പ്രേත ලෝක, අසුර ලෝක, නිරය ලෝකවල පවා මේ පංචකාමයට තමයි මුල් තැන දීලා තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම අපි කල්පනා කළොත් මේ මොකද කාම භූමි කියලා කියන්නේ පංචකාම සම්පත්තීන් මත සැප තීරණය කරන ලෝක. ඒකයි දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි, ඒ වගේම සතර අපායයි කියලා කියන්නේ කාම භූමීන්නේ. ඒ කාම භූමීන් වල සැප තීරණය කරන්නේ පස්කම් සැප මත. එතකොට දැන් මේ පින්නතුන්ට තේරුම් ගැනීම පිණිස එදා ඉපදුන ලදරුවත් හොයන්නේ පස්කම් සැපමයි. දැන් හිතන්න, අලුත උපන් බිලිඳෙක්, ඒ කියන්නේ එදවස උපන් බිලිඳෙක්, ඒ බිලිඳා උඩු බැලියන් අතට පෙරලිලා ඉන්නකොට යම්කිසි විදිහකට කෑ ගහලා අඬනවා. කෑ ගහලා අඬනකොට අපි හිතමු ඒ දරුවාගේ අම්මා ඒ දරුවාට කිරි ටිකක් දෙනකොට ඒ දරුවාගේ ඇඬිල්ල නතර වෙනවා. සමහර වෙලට අම්මා ඒ දරුවාට ඇහෙන්නේ නැලවිලි ගීයක් කියනවා. එතකොටත් ඒ දරුවාගේ ඇඬිල්ල නතර වෙනවා. අලුත උපන් බිලිඳගේ. එහෙම නැත්නම් ඒ දරුවා අඬන වෙලාවට ඒ අම්මා ඒ දරුවව ලයේ හොවා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒත් ඇඬිල්ල නතර වෙනවා. එහෙම නැත්නම් ඒ දරුවා පේන මානේ අම්මා ඉන්නවා. එතකොටත් ඒ දරුවාගේ ඇඬිල්ල නතර වෙනවා. එතකොට දැන් බලන්න, දරුවා ඇඬුවේ මොකක් නිසාද? දරුවාට දුක් වේදනාවක් ලැබෙන නිසා. එතකොට දරුවන්ගේ ඇඬිල්ල නතර වුණේ දරුවාට සැප වේදනාවක් ලැබිච්ච නිසා. එතකොට දැන් දරුවට දුක් වේදනාව නැති වෙන්න තරම් අම්මාගේ රූපය සැප වේදනාවක් ගෙනල්ලා දුන්නා. දැන් ඒකනේ ඇඬිල්ල නතර වුණේ. අම්මා කිරි දෙනකොට ඒ දරුවාගේ ඇඬිල්ල නතර වුණා. ඒ කියන්නේ ඒ දරුවාට අම්මාගේ කිරි රසය දිවට සැපයි. ඒ වගේම තමයි අම්මා නැලවිලි ගීයක් කියනකොටත් දරුවාගේ ඇඬිල්ල නතර වුණා. අම්මාගේ කටහඬ ඒ දරුවාගේ කනට ප්‍රියයි, සැපයි. ඒ විතරක් නෙවෙයි, ඒ අම්මා දරුවා වැරගෙන ලයේ හොවා ගන්නකොට ඒ දරුවන්ගේ ඇඬිල්ල නතර වුණා. ඇයි ඒ දරුවාට අම්මාගේ ස්පර්ශය ප්‍රියයි. එහෙනම් කල්පනා කරන්න, ඉපදුන මොහොතේ ඉඳලා ලදරු කාලයේ ඉඳලා මේ ලෝකේ කෙනෙක් හොයන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මත සැනසීම. එතකොට අපි හැම දිනාම එතනින් පටන් ගත්ත පටන් ගැනීම මේ වෙනකොට කීයක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මත සැප තීරණය කරනවද? එතකොට බලන්න, දැන් ඒ විදිහට
අපිත් මේ පුංචි කාලේ අම්මා කියන එක රූපයෙන් එක ශබ්දයෙන් එක ගන්ධයෙන් එක ස්පර්ශයෙන් තමයි සැනසුනේ. නමුත් ක්‍රමක්‍රමයෙන් අපි වැඩිලා ළමා කාලයට ඇවිල්ලා තරුණ කාලයට ඇවිල්ලා මැදිවියට ඇවිල්ලා ඒ ආපු වයස් සීමාවන් එක්ක අපි සැනසීම පිණිස බොහෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලං කර ගත්තා. එතකොට ඒ දේවල් මත නිවේද අද වෙනකොටත් සැනසෙන්නේ කියලා අපි සත්‍යවාදීව කල්පනා කරන්න ඕන. දැන් බලන්න අර දරුවා මේ යම් වේදනාවක් දැනෙනකොට අඬනවා. හැබැයි ඒ වේදනාවට සැප වේදනාවක් ලැබෙනකොට ඒ ඇඬිල්ල නතර වෙනවා. ඒ වගේ කල්පනා කරන්න අපිත් සමහර රූප නොදැක ඉන්නකොට මහා දුකක් හට ගන්නවා. හැබැයි අපේක්ෂා කරන රූපය අපේ ඉදිරියට ආවොත් අපි දැක්කොත් අන්න අපේ ඒ ශෝකය අපේ වේදනාව යටපත් වෙනවා. හැබැයි ආයෙත් ඒ රූපය මේ අපිට දකින්න ඕන වෙනකොට ආයෙත් අර වේදනාව හට ගන්නවා. ඔය වගේම තමයි පින්වත්නි කල්පනා කරලා බලන්න මේ ලෝකේ යම් තාක් රූප තියනවාද? තමන් අහන්න කැමති යම් තාක් ශබ්ද තියනවාද? ගන්ධ තියනවාද? රස තියනවාද? ස්පර්ශ තියනවාද? ඒ දේවල් ලැබෙනකන් අපි සැනසෙනවා. හැබැයි ඒ දේවල් නොලැබෙනකොට මොකද වෙන්නේ? අන්න දුක වේදනාව ආයෙත් හට ගන්නවා. එහෙනම් කල්පනා කරන්න ඕන මේ කාම වස්තුන් මත තමයි අපි තාම සැපේ තීරණය කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාම වස්තුන් මත සැප තීරණය කරන්න බෑ අපට හැමදාම. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමයන්ගේ ආස්වාදයක් තියෙනවා තමයි. හැබැයි ඒ කාමයන්ගේ ආස්වාදය ඊටාම අල්පයි. කාමයන්ගේ ආස්වාදයට වඩා ආදීනවයක් තියෙනවා. අන්න ඒ ආදීනවය තේරුම් ගන්න තාක් සත්වයාට නෙක්ඛම්ම සංකල්පය හටගන්නේ නැහැ කියනවා. නික්මීමේ අදහස හටගන්නේ නැහැ කියනවා. අපි මේ ලෝකේ කාම වස්තුන්ගේ දකින්නේ පින්වත්නි ආස්වාදයේ විතරයි. දැන් මොනවද මේ කාම වස්තුන් කියලා කියන්නේ? මම මුලිනුත් සඳහන් කළා. දැන් කාමයේ කියලා කියනවා. මොකද්ද කාමයේ කියලා කියන්නේ? කාමයේ කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විශේෂෙහි තමන්ට ඇතිවෙන කැමැත්තට. දැන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා කියන්නේ කාමයෝ නෙවෙයි. ඒවට ධර්මයේ යොදන අර්ථය තමයි පින්වත්නි කාම ගුණ. එහෙම නැත්නම් වස්තු කාම. එතකොට කාමය කියලා කියන්නේ පින්නනි ක්ලේශ කාමයට කැමැත්තට. ඒ ක්ලේශ කාම කියලා කියන්නේ මොකක්ද? යම් රූපයක් විශේෂෙහි තමන්ගේ හිත ඇලෙනවා නම් අන්න ඒකට කියනවා ක්ලේශ කාම කියලා. එහෙම නැත්නම් ඒක තමයි කාමය කියලා කියන්නේ. යම් ශබ්දයක් විශේෂෙහි තමන්ගේ හිත ඇලෙනවා නම් යම් ගන්ධයකට තමන්ගේ හිත ඇලෙනවා නම් යම් ස්පර්ශයකට තමන්ගේ හිත ඇලෙනවා නම් සතුටු වෙන ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒකට කියනවා කාමී කියලා. එතකොට මේ පින්නතුන් කල්පනා කරන්න එහෙම ගත්තාම මම මේ ලෝකේ මොන තරම් මේ සතුටු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙනවාද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට මේ නෙක්ඛම්ම සංකල්පය වර්ධනය කරගන්න නම් කාමයන්ගේ ආස්වාදයේ හැටියෙන් දකින්නට ඕන, ආදීනවේ හැටියෙන් දකින්නට ඕන, නිස්සරණයේ හැටියෙන් දකින්නට ඕන. ඒ දේවල් ඒ විදියට නොදකින්න තාක් එයාට මේ කාමයන්ගෙන් නික්මෙන්න පුළුවන්කමක් නැහැ. දැන් විශේෂයෙන්ම මේ පින්නතුන්ට යම් පැහැදිලි කිරීමක් කළ යුතුයි. පින්වත්නි අර ලදරුවා අම්මාගේ රූපය හමුවේ සතුටුනා වගේ අපිත් මේ ලෝකේ මොන තරම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හඹාගෙන යනවද? ඒ වගේ මේවා කොච්චර తాවකාලිකද කියලා අපි හොඳට කල්පනා කරන්න ඕන. දැන් හිතන්න බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා මේ ඇහැ කන නාසය දිව ශරීරය පිනවීම කියලා කියන්නේ හරියට කුෂ්ඨ රෝගියෙක් කුෂ්ඨයක් අහනවා හා සමාන වැඩක් කියලා. ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරන්නේ? දැන් හිතන්න කුෂ්ඨයක් හැදිච්ච මිනිස්සෙකුට ඒ කුෂ්ඨය කසනකොට නොකහ ඉන්න පුළුවන්කමක් නැහැ.
ඔහුට ඒ කුෂ්ඨය නිසා සැප උපදින්නේ. දැන් කුෂ්ඨයක් කියලා කියන්නේ කෙනෙකුට දුකක්. දුක් වේදනාවක් ගෙනල්ලා දෙන දෙයක්. හැබැයි කුෂ්ඨය නිසා සැප වේදනාව හටගන්න අවස්ථාවක් තියෙනවා. මොන අවස්ථාවේදීද? කුෂ්ඨය කසන වෙලාවට තමනුත් කසන්න ගත්තොත් අන්න තමන්ට සැප වේදනාවක් හට ගන්නවා. එතකොට කුෂ්ඨ රෝගියා මොකද කරන්නේ? කුෂ්ඨේ කසන වෙලාවට කසනවා. ඒ වෙලාවට සැපයි. ඉතින් ටික වෙලාවක් යනකම් සනීපෙට ඉන්නවා. හැබැයි ආයෙත් කසනකොට ආය කසන්න ඕන. ඉතින් කුෂ්ඨය තියෙනකම් ඒ රෝගය හොඳ වෙනකම් ඔහුට මොකද්ද කරන්න ඕන? කසන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ඉන්න සත්වයොත් හරියට කුෂ්ඨ රෝගීන් වගේ. ඇයි? අර කුෂ්ඨ රෝගියා වරින් වර කසලා සැප වේදනාවක් උපදවා ගන්නවා වගේ බලන්න මේ ලෝකේ සමහර ඇත්තන්ට යම් රූපයක් දකින්නට ඕන කියන සංඥාවක් ආවට පස්සේ ඒ රූපය දකින්නකම් ඔහුට ඉවසිල්ලක් නැහැ. ඉතින් ඒ රූපේ පෙන්වන්නමයි ඔහු උත්සාහ කරන්නේ. සමහර විට කිලෝමීටර් 100 200 දුර ගිහිල්ලා ඒ රූපේ පෙන්වන්න වෙන්න පුළුවන්. සමහර විට මේ රටේ නෙමෙයි වෙන රටකට ගිහිල්ලා ඒ රූපේ පෙන්වන්න වෙලා වෙන්න පුළුවන්. ඒ කියන්නේ බලන්න තමන් බැඳිලා ගියපු ප්‍රියමනාප කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාගේ රූපය දකින්නකම් සමහර විට දුකෙන් ඉන්නේ. ඒ රූපය දැක්ක ගමන් මොකද වෙන්නේ? අන්න සතුටුයි. දැන් හිතන්න අපි හිතමු තමන්ගේ දරුවෙක් හරි එහෙම නැත්නම් අම්මා තාත්තා හරි තමන්ගෙන් වෙන් වෙලා අවුරුදු 5කට හරි 10කට හරි පිට රටකට යනවා. එතකොට බොහෝ ඒ වගේ වෙන්වීම් වලදී මොකද වෙන්නේ? හරියට මරණයටපත් වුණා වගේ අඬා වැළපෙනවනේ. පොඩ්ඩක් ඥානවන්තව කල්පනා කරන්න ඇයි අවුරුදු 5කට හරි 10කට හරි වෙන් වෙනකොට එච්චර අඬන්නේ? දැන් සරලව ගත්තොත් අවුරුදු 5කට නෙමෙයි සමහර ඇත්තන්ට පින්වත්නි දවසකට අම්මලා තාත්තලා වෙන් වෙලා ඉන්න බෑනේ. සමහර දරුවෝ ඉන්නවා දවසකට අම්මා තාත්තගෙන් වෙන් වෙන්න බෑ. සමහර ස්වාමියෝ දියණිවරු ඉන්නවා දවසකට වෙන් වෙලා ඉන්න බෑ. එතකොට එහෙම අය අවුරුදු 5කට 10කට ගෙදරින් වෙන් වෙනවා කියන එක ඒ අයට දරා ගන්න බෑ. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? මැරුණා වගේ අඬනවා. එතකොට අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕන ඇයි මේ අය මෙච්චර අඬන්නේ? විලාප තියන්නේ. දන්නවා අවුරුදු 5කට මෙයාලා මගෙන් වෙන් වෙනවා කියලා කියන්නේ අවුරුදු 5කට මට මෙයාලව දැක ගන්න වෙන්නේ මට මෙයාලගේ කටහඬ අහන්න වෙන්නේ මට මෙයාලව සිප වැළඳ ගන්න වෙන්නේ මොකද අපි ආදරයෙන් බැඳිලා ගියපු වස්තුන් නිසා ඒ කාම වස්තුන් නිසා අපිට සැප උපදින්නේ එයාලා දකිනකොට එයාලගේ කටහඬවල් ඇහෙනකොට එයාලව සිප වැළඳ ගන්නකොට එයාලත් එක්ක එකට කෙලි දෙලෙන් ඉන්නකොට තමයි සැප වේදනාව හටගන්නේ. එතකොට අවුරුදු 5කට එයාලගේ වෙන්වීම කියලා කියන්නේ අවුරුදු 5කට ඒ රූපේ දකින්න වෙන්නේ අවුරුදු 5කට ඒ කටහඬ අහන්න වෙන්නේ අවුරුදු 5කට ඒ අයගේ ස්පර්ශය ලබන්න වෙන්නේ. අන්න ඒකත් එක්ක ලොකු දුකක් හටගන්නවා. ඉතින් අන්න ඒ වේදනාව තමයි තියෙන්නේ. එතකොට මේ විශේෂයෙන්ම අපි කල්පනා කරන්න ඕනේ එහෙනම් එයාලා නිසා සැප දුක මේ සැප වේදනාව උපදවා ගන්න නම් ඒ අය හැමදාම දකින්න ඕන, ඒ අයගේ කටහඬවල් අහන්න ඕන, ඒ අය සිප වෙනඳ ගන්න ඕන. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට මේ කුෂ්ඨ රෝගියෙක් කුෂ්ඨයක් අසනවා වගේ කල්පනා කරන්න කෙනෙකුට තවත් කෙනෙක් දැකීමෙන් සැප වේදනාව උපදවා ගන්න නම් ඔහු මොකද කරන්න ඕන? ඒ රූපේ නැවත නැවත දකින්න ඕන. ඒ කෙනාගේ කටහඬ නැවත නැවත අහන්න ඕන. ඉතින් කල්පනා කරන්න අපි මේ වෙනකොට එකම රූපය කී වතාවක් බැලුවද? එකම ශබ්දයේ කී වතාවක් ඇහුවද? හරියට දැන් කල්පනා කරලා බලන්න ගිය සතියේ යම් රූපයක් දැක්කා නම් ඒ රූපයම අදත් බලන්න ඕන වෙන ස්වභාවයක් නැද්ද? සමහර විට මේ හැමදාම ගෙදර ඉන්න දරුවා වෙන්න පුළුවන්. වෙනදා රාජකාරි ඉවර වෙලා එන වෙලාවට අද එන්න තප්පරයක් හරි පරක්කු වුණොත් සමහර විට මොකද වෙන්නේ? මේ හිතේ තැති ගැනීමක් ශෝකයක් හට ගන්නවා. මොකද තාම පරක්කු. ඒ මොකද
ඊයේ විතරක් ඒ රූපය දැකලා මදි අදත් දකින්න ඕන. අද විතරක් නෙමෙයි හෙටත් දකින්න ඕන. එතකොට කල්පනා කරන්න සමහර අයට මේ ඊයේ අහපු ශබ්දය අදත් අහන්න ඕන. එතකොට එයාලට සැපය තීරණය වෙන්නේ මොකක් මතද? ඒ එකම රූපය නැවත නැවත දකින තාක්, එකම ශබ්දය නැවත නැවත අහනකම්, එකම ස්පර්ශය නැවත නැවත ලැබෙනකම්. එතකොට කල්පනා කරන්න අපි මොහොතකට කල්පනා කළ යුතු දෙයක් තියෙනවා. එකම රූපය, එකම ශබ්දය, එකම ගන්ධය, එකම රසය, එකම ස්පර්ශය නැවත 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 අපිට ලබා දෙන්න වෙලා තින්නේ ඇයි? ඊයේත් ඒ රූපේ පෙන්නවා, පෙරේදත් පෙන්නවා, ඊට ඉස්සෙල්ලා දවසෙත් පෙන්නවා. එහෙනම් අදත් පෙන්වන්න ඕන එකම රූපය, එකම ශබ්දය, එකම ගන්ධය. ඇයි ඒ වෙලාවේ ලබා දුන්න සැප වේදනාව ඒ වෙලාවෙම ඉවරයි. එහෙනම් අන්න රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ ආස්වාදයක් තියෙනවා. හැබැයි ඒ ආස්වාදයේ සදාකාලික එකක් නෙවෙයි. එහෙනම් අන්න ඒ නිසා තමයි අපිට නැවත 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 මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලබා දෙන්න වෙලා තියෙන එකම රූපය, එකම ශබ්දය, එකම ගන්ධය. එහෙනම් කල්පනා කරන්න ඕනේ හරියට අර කුෂ්ඨ රෝගියා කුෂ්ඨය කහනවාට වඩා අන්ත දෙයක් නෙවෙයිද? කුෂ්ඨ රෝගියා නම් කවදා හරි ඒ කැසිල්ල නතර කරනවා කවද්ද කුෂ්ඨය හොඳ වෙච්ච දවසට. හැබැයි අපි කල්පනා කරන්න ඕන අපිට මේ කුෂ්ඨය කවදා හොඳ වෙන එකක්ද? මේ කුෂ්ඨය කියලා කිව්වේ මේ එකම රූපේ, එකම ශබ්දේ, එකම ගන්ධය අහන්න, බලන්න, දකින්න, විඳින්න තියෙන කැමැත්ත. ඒක මැරෙනකන් අපිට කරන්න වෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. මැරෙනකම්ම කරන්න ඕන. හැබැයි මැරුණාට පස්සෙත් මේක ඉවර වෙනවද? නෑ. ආයෙ ගිහිල්ලා උපදින්නේ යම් තැනකද අන්න එතන ඉඳලත් අපි කරන්නේ පින්වත්නි ආයෙත් කුෂ්ඨයක් අහනවා වගේ ඒ භවයන් වල අපිට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විශේෂෙහි ඇලි ඇලි කටයුතු කරන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමයන්ගේ ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදයේ හැටියෙන් දකින්න කියනවා. ඒ වගේම ආදීනවයක් තියෙනවා. ආදීනවේ හැටියෙන් දකින්න. නිස්සරණයක් තියෙනවා. නිස්සරණය හැටියෙන් දකින්න කියනවා. එහෙනම් අපි බොහොම කෙටියෙන් තේරුම් ගමු මේ ආස්වාදය කියන්නේ මොකක්ද? ආදීනවය කියන්නේ මොකක්ද? නිස්සරණය කියන්නේ මොකක්ද? එතකොට ආස්වාදය කියලා කියන්නේ පින්වත්නි යමක් නිසා උපදින සැප වේදනාවක් තියෙනවා නම් ඒකට කියනවා ආස්වාදය කියලා. ආදීනවේ කියලා කියන්නේ යම් කිසි දෙයක දුකක්, පීඩාවක් තියෙනවා නම් අන්න ඒකට කියනවා ආදීනවේ කියලා. නිස්සරණය කියලා කියන්නේ පින්වත්නි යමක ඒ ආස්වාදය අල්ප වූ ආස්වාදය අල්ප ආස්වාදය වශයෙන් දැකලා බහුකාලීන ආදීනව වශයෙන් දැකලා එතනින් නික්මීමක් තියෙනවා නම්, වෙන්වීමක් තියෙනවා නම්, චන්දරාග ප්‍රහාණයක් තියෙනවා නම් අන්න ඒකට කියනවා නිස්සරණය කියලා. දැන් මේ කාම වස්තුන් වල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආස්වාදයක් තියෙනවා. හැබැයි ආස්වාදය අල්පයි. ආදීනවයක් තියෙනවා. ආදීනවය බහුකාලීනයි. එහෙනම් මේක තේරුම් ගන්න අපි පුංචි උදාහරණයක් පැහැදිලි කරගමු. හරියට මේ කාමයන්ගේ ආස්වාදය හරියට විස මිශ්‍ර කරපු ආහාරයක් වගේ. අපි හිතමු කේක් කෑල්ලක් අනුභව කරනවා කියලා. විස මිශ්‍ර කරපු කේක් කෑල්ලක් තියෙනවා. කේක් කියන වචනේ ඇහුණ ගමන් කේක් කාලා තියෙන කෙනෙකුට නම් එහි ආස්වාදය මතුවෙන්න පුළුවන්. දැන් කේක් කියලා කියපුවාම දිවට රසය තියෙනවා. ඒ වගේම නාසයට සුවඳ. දැන් ආහාරය කියලා කියන්නේ පංචකාමයේම ලබා දෙන දෙයක් නේ. එතකොට ඒ කේක් වල රසය කියන එක කොහොමත් දිවට ලැබෙන දෙයක්. ඒ වගේම තමයි නාසයට සුවඳ. ඒ වගේම තමයි ඒ ස්පර්ශය පවා බොහෝම ආස්වාදනීය දෙයක්. හැබැයි ආස්වාදයේ තියෙනවා ලක්ෂණ දෙකක්. ආස්වාදය ප්‍රකටයි. හැබැයි ආස්වාදය తాවකාලිකයි. අන්න හොඳට මතක තියාගන්න ඕන. ආස්වාදයේ තියෙනවා ලක්ෂණ දෙකක්. ඒ කියන්නේ ආස්වාදය ප්‍රකටයි. හැබැයි తాවකාලිකයි. ආදීනවේ තියෙනවා ලක්ෂණ දෙකක්. ආදීනවය අප්‍රකටයි. හැබැයි ආදීනවේ බහුකාලීනයි. එහෙනම් තේරුම් ගන්න විස මිශ්‍ර කරපු කේක් කෑල්ලේ
ආස්වාදයක් තියෙනවා. මොකක්ද? ඔන්න ආස්වාදයේ පේන්න තියෙනවා, සුවඳ තියෙනවා, ඒ වගේම දිවට රස දැනෙනවා. මේ අන්න ඒක හොඳට පේන්න තියෙනවා. හැබැයි ඒ කේක් කෑල්ලේ ආස්වාදය ලැබෙන්නේ කොච්චරද? తాවකාලිකයි. කෙටි වේලාවක් තමයි රසය දැනෙන්නේ. කොච්චරද? මේ කේක් කෑල්ල දිවේ ස්පර්ශ වෙලා යනකම් අපිට රස දැනෙනවා. හැබැයි උගුරෙන් පල්ලෙහාට ගියාට පස්සේ ආයෙ රසක් දැනෙන්නේ නැහැ. ඉතින් ඔය ටික වෙන්න විනාඩියක්වත් යන්නේ නැහැ. කේක් කෑල්ලක් අනුභව කරන්න විනාඩියක්වත් යන්නේ නැහනේ. එතකොට විනාඩියකටත් අඩු තරම් කාලයක් තමයි අපිට එහි රස අරමුණු කරගන්න පුළුවන් උනේ. අන්න එහෙනම් ඒ රසය తాවකාලිකයි. ඒ වගේම තමයි හැබැයි රසයේ ප්‍රකට මේ විශේෂයෙන්ම ආස්වාදයේ ප්‍රකටයි. හැබැයි ආදීනවයක් තියෙනවා. ආදීනවය අප්‍රකටයි. ආදීනවය බහුකාලීනයි. මොකක්ද ආදීනවය? මේ කේක් කෑල්ල හදලා තියෙන්නේ විස මිශ්‍ර කරලා. හැබැයි ඒක පේන්නේ අන්න අප්‍රකටයි. හැබැයි අන්න කේක් කෑල්ල කෑවායින් පස්සේ විස ශරීරගත වෙලා මරණාසන්න වෙනවා, නැත්තම් මරණයටපත් වෙනවා. අන්න ආදීනව බහුකාලීනයි. ආන් ඒ වගේ කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ සියලු කාම වස්තුන් විශේෂයි අපි ලබා ගන්න සැපය తాවකාලික ආස්වාදයක් තියෙනවා. හැබැයි ආස්වාදයේ ප්‍රකටයි. ආදීනවයක් තියෙනවා. ආදීනවය අප්‍රකටයි. ආදීනවේ බහුකාලීනයි. දැන් මේ පින්නතුන් කල්පනා කරන්න, මේ ලෝකේ තමන් සතුටු වෙන්න කියලා ලං කරගත්ත සියලු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නිසා තමන්ට සැපයක් සතුටක් ලැබුණා. හැබැයි ඒ ලැබිච්ච සැනසීම සතුටට වඩා මේ වෙනකොට තමන්ට දුක් ලැබිලා නැද්ද කියලා තමන් කල්පනා කරලා බලන්න ඕන. උදාහරණයක් විදිහට ගත්තොත් අම්මලා තාත්තලාට දරුවෝ කියලා කියන්නේ බොහෝම සැනසීමක් ගෙනල්ලා දෙන වස්තුන්. හැබැයි ඒ දරුවෝ කියන ඒ කාම වස්තුන් නිසා මේ වෙනකොට වැඩිපුරම විඳලා තියෙන සැපද දුක්ද කියලා තමන් සත්‍යවාදීව කල්පනා කළොත් තේරුම් ගන්න පුළුවන්. මේ වෙනකොට වැඩිපුරම ඒ අය නිසා විඳලා තියෙන දුක්. කල්පනා කරන්න, එයාලා හිනහ වෙනකොට සැපයි. එයාලා හොඳින් කතා කරනකොට සතුටුයි. එයාලා ජීවිතේ ජයග්‍රහණ ලබා ගන්නකොට සතුටුයි. හැබැයි කල්පනා කරන්න, එයාලගේ ඒ හිනාව ජයග්‍රහණ එයාලගෙන් ලැබෙන සැලකිලි වලට වඩා එයාලගෙන් මේ නොලැබිච්ච දේවල් නිසා සමහර විට එක පුංචි වචනයක් නිසා විඳපු මොනතරම් පීඩා තියෙනවද කියලා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කාම වස්තුන් වල පුංචි ආස්වාදයක් නිසා විශාල ආදීනවයක් අපිට ලබන්න වෙනවා. එතකොට ඒ විතරක් නෙවෙයි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ මේ ශරීරය පිළිබඳවම සිහිය පිහිටුවාගෙන මෙනෙහි කරන්න කියනවා. මොකක්ද මේ ශරීරය කියලා කියන්නේත් බොහෝ විට අපි කල්පනා කරන්නේ ආස්වාදනීය දෙයක් කියලානේ. හැබැයි මේ ශරීරය කියලා කියන්නේත් පින්වත්නි ආස්වාදයට වඩා ආදීනවේ බහුකාලීන දෙයක්. වැඩි ආදීනව සහිත දෙයක්. බලන්න, ඉපදුන දවසේ ඉඳලා මේ මොහොත දක්වා මේ ශරීරය මේ ජරා ව්‍යාධි මරණ දක්වා මොන තරම් විපරීත ස්වභාවයක් වෙනවද කියලා. ඉපදුන දවසේ ඉඳලා මේ ශරීරය මොකද වෙන්නේ? දවසින් දවස ජරාවටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, මොන තරම් ලෙඩ රෝග හටගත්තද? ඒ වගේම ඒකාන්ත වශයෙන් මරණ ධර්මයට මුහුණ දෙන්න වෙනවා. එතකොට අපි දන්නවා මහබෝසතාණන් වහන්සේත් උයන් කෙලිය පිනිස යනකොට මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් කියන මේ කරුණු තුන දැක්කායින් පස්සේ ජීවිතේ යථාර්ථයේ තේරුම් ගත්තා. මේ වෙනකන් අවුරුදු 29ක් වෙනකන් භද්‍ර යවුවනේ මම කොච්චර සැප සම්පත් වින්දත් මගේ ජීවිතේ කෙලවර වෙන්නේ මේ ජරා ව්‍යාධි මරණ වලින් කියලා තේරුම් අරගෙන ජාතිය නැති කරන මේ විශේෂයෙන්ම මේ ಜಾති ප්‍රත්‍යයෙන් තමයි ජරා ව්‍යාධි මරණ හටගන්නේ. ඒ නිසා මේ ಜಾතිය නැති කරන ස්වභාවයකට මම පත් වෙන්න ඕන කියලා උන්වහන්සේ එදා මහා බිනිස්ක්‍රමණය කරන්න තීරණය කළා. එහෙනම් මේ පින්නතුණුත් කල්පනා කරන්න ඕන මේ නෙක්ඛම්ම සංකල්පය දියුණු කරගන්න නම් හොඳට මේ ලෝකයේ මේ කාම වස්තුන්ගේ අල්ප වූ ආස්වාදයේ අල්ප වශයෙන් මෙනෙහි කරන්න ඕන. බහුකාලීන ආදීනවේ බහුකාලීන ආදීනව වශයෙන් මෙනෙහි කරන්න ඕන.
අන්න එතකොට යාට මොකද වෙන්නේ? නිස්සරණී කෙනෙක් උපදිනවා. නිස්සරණී කියලා කියන්නේ මොකද්ද පින්වත්නි? චන්දරාග ප්‍රහාණයටයි. ඒ කියන්නේ මේ වෙනකොට තමන් යම් දෙයකට ඇලිලා ඉන්නවා නම් ඒ ඇලිලා ඉන්න දේ නිසාමයි තමන්ට දුක හටගන්නේ. ඉතින් කල්පනා කරන්න ඕන මේ දේවල් කවදා හරි මට අතාරින්න වෙන දේවල්. එතකොට ඒ දේවල් අතාරින්න බෑ. ඒ දේවල් වල යථා ස්වභාවය අවබෝධ කරගත්තේ නැත්නම් දුක් සහගතව තමයි තමන්ට ඒව අතාරින්න වෙන්නේ. ඒ නිසා දැම්ම ඉඳන් කල්පනා කරන්න ඕන මේ කාමයන්ගේ ඒ ආදීනවය හොඳට මෙනෙහි කරන කෙනාට පින්වත්නි චන්දරාග ප්‍රහාණය කරන්න පහසුයි. ඒ වගේම තමයි මේ නිස්සරණීය කෙනෙක් පින්වත්නි උපදවා ගන්න ලේසි. අන්න එයාට තමයි මේ නෙක්කම්ම සංකල්පනා වැඩෙන්නේ. ඉතින් කාල වේලාව ඉක්ම වේගෙන යන නිසා අපිට අනිත් අංග දෙකත් සාකච්ඡා කළ යුතුයි. ඉතින් මේ නෙක්කම්ම සංකල්පය දැන් මේ විස්තර කළේ බුදුරජාණන් වහන්සේ චත්තාරීසික සූත්‍රයේ මහා චත්තාරීසික සූත්‍රයේ මේ සම්මා සංකප්පය දෙපරදි කොට දේශනා කරනවා. එතනින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආශ්‍රව සහිත ඒ වගේම සැප විපාක ගෙනල්ලා දෙන ලෞකික සම්මා සංකප්පයක් ගැන දේශනා කරනවා. එතකොට ඒ සංකල්පය තමයි මේ ඒ නෙක්කම්ම සංකල්පය අපි විස්තර කළේ. මේ විදිහට තමන්ගේ හිතේ මේ නෙක්කම්ම සංකල්පය මේ විදිහට දියුණු කරගන්න ඕන. එතකොට අපි අවසානට මේ පින්නතුන්ට දේශනා කරනවා කොහොමද මේ සම්මා සංකප්පය ලෝකීය වශයෙන් වැඩෙන්නේ කියලා. එතකොට ඊළඟ අංගය තමයි පින්වත්නි අව්‍යාපාද සංකල්පය. අව්‍යාපාද සංකල්පය කියලා කියන්නේ පින්වත්නි මෛත්‍රී සංකල්පයටමයි. ඒ කියන්නේ මේ ද්වේෂය, ක්‍රෝධයට ප්‍රතිවිරුද්ධ ස්වභාවය තමයි අව්‍යාපාද සංකල්පය කියලා කියන්නේ. එතකොට මීටම එක හා සමානවම ගැලපෙන සංකල්පයක් තමයි අවිහිංසා සංකල්පය කියලා කියන්නේ. අවිහිංසා සංකල්පය කියලා කියන්නේ සත්වයන්ට හිංසා පීඩා කිරීමෙන් වැළකීමේ සංකල්පයටයි. ඒ කියන්නේ කෙනෙකුට පීඩා කිරීමේ අදහස් වලින් තොරව යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් ආන් ඊට කියනවා අවිහිංසා සංකල්පය කියලා. ඉතින් මේ අව්‍යාපාද සංකල්පයයි අවිහිංසා සංකල්පයයි දෙකම අපි එකට සාකච්ඡා කරනවා. කෙනෙකුගේ හිතේ කල්පනා කරන්න බොහෝ විට තමන්ට ගැටීම් සහගත අරමුණු හමුවේදී බොහෝ විට හටගන්නේ ව්‍යාපාද සංකල්පනාවයි. ඒ කියන්නේ තමන්ට අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විශේෂෙහි බොහෝ විට තමන්ට ගැටීම් එහෙම නැත්නම් ද්වේෂය, ක්‍රෝධය හටගන්නවා නම් අන්න එතන තමන්ගේ තුල බහුලව ව්‍යාපාදයේ දිනු වෙන්න පුළුවන්. එතකොට ව්‍යාපාදයේ කියලා කියන්නේ පින්වත්නි අපිට සසර බොහෝ දුකට පීඩාවට පත් කරන දෙයක්. දැන් විශේෂයෙන්ම කල්පනා කරන්න ආනන්තරීය පාප කර්මයේ පවා සිද්ධ වෙන්නේ මොකක් මුල් කරගෙනද? ව්‍යාපාදයේ මුල් කරගෙන. දැන් දේවදත්ත ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමග ඇති කරගත්ත ගැටීම මුල් කරගෙන තමයි තථාගත ශරීරයේ ලේසෙලෙව්වේ. සංඝ බෙහෙදේ කළේ. එතකොට ආනන්තරීය පාප කර්මයක් පවා වෙන්න හේතු වෙන්නේ මේ හිතේ හටගන්න ගැටීම, ද්වේෂය. එතකොට ද්වේෂයට පුළුවන් අපිව පින්වත්නි නිරයට ඇදගෙන යන්න. එතකොට අජාසත්ත මහරජතුමා අද වෙනකොට ලොහුකුඹු නිරයේ පැසෙන්නේ එතුමා පීත්‍රෝඝාතක පාප කර්මය කරගත්ත නිසා ඒ තමන්ගේ තාත්තා කෙරෙහි ඇති කරගත්ත ද්වේෂය. එතකොට කල්පනා කරන්න සමහර වෙලාවට අපේ හිතේ හටගන්න තරහ ගැන අපි සමහරක් විට මේ කල්පනා කරනවා මම බොහෝ කාලයක් පවත්වන තරහක් නැහැ. සුළු වෙලාවක තමයි මට ද්වේෂය හටගන්නේ. නමුත් සුළු වෙලාවක හටගන්න ද්වේෂය උනත් ප්‍රාණඝාතයක් වෙන වෙලාවට උනත් මේ අපි හිතමු තමන්ගේ අම්මා තාත්තා ඝාතනය කරන මට්ටමට පවා ප්‍රබල වෙන්න ඒ මේ ද්වේෂය ප්‍රබල වෙන්න ඒ තරම් වෙලාවක් යන්නේ නැහැ. ඒ නිසා මේ ව්‍යාපාද සංකල්පය අපේ තුල දියුණු වෙනවා නම් අන්න අපි තේරුම් ගන්න ඕන
ඒක නිවැරදි සංකල්පයක් නෙවෙයි. එය මිත්‍යා සංකල්පයයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා අව්‍යාපාද සංකල්පය දියුණු කරගන්න ඕන. ඒකට මොකද කරන්න ඕන? මෛත්‍රී භාවනාව දියුණු කරන්න ඕන. මෛත්‍රිය කියලා කියන්නේ මොකක්ද? මුළු ලෝකය කෙරෙහිම එක වෙලාවක එකම හැඟීමකට අපිට පත් කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ මිත්‍රත්වයක්. හරියට කරණීය මෙත්ත සූත්‍රයේ මේ මෛත්‍රියට නියම නිර්වචනය දෙනවා. කොහොමද? මාතා යතා නියම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසෝ මාන සම්භාවය අපරිමාණං කියනවා. එකම එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ එකම එක දරුවා කෙරෙහි යොමු කරන යම් අදහසක් ඇද්ද ඒ වගේ මුළු මහත් ලෝකයා කෙරෙහිම එක හැඟීමක් ඇති කරගන්න කියලා. එතකොට අන්න ඒක තමයි මෛත්‍රිය ගැන තියෙන නියම සංකල්පය. නමුත් කල්පනා කරන්න අපිට මුළු ලෝකයේම සත්‍යය ගැන හිම සංකල්පයක් තියෙනවාද කියලා. මුළු ලෝකයේ ගැන මෙහෙම සංකල්පයක් තියෙනවා නම් අපේ හිතට මොනතරම් නිදහසක් දැනෙයිද? නමුත් අපිට මේ ලෝකේ ඇතැම් සත්වයෝ කෙරෙහි පින්වත්නි තියෙන්නේ එක එක සත්වයෝ ගැන එක එක හැඟීම්. එතකොට ඒක මෛත්‍රියේ ස්වභාවයක් නෙවෙයි. හැබැයි ඒ තරමට මෛත්‍රිය දියුණු වෙච්ච කෙනෙකුට මේ ව්‍යාපාදය කියන එක පින්වත්නි හටගන්නේ නැහැ. අන්න එතන අව්‍යාපාද සංකල්පයේ පින්වත්නි ප්‍රබලයි. එතකොට අවිහිංසා සංකල්පය කියලා කියන්නේ පින්වත්නි අපිට තියෙන්න ඕනේ මේ ලෝකේ කිසිම සත්වයකට දුකක් නොවේවා කියන සංකල්පය අපේ ළඟ තියෙන්න ඕන. ඉතින් අන්න එතනදී අපි විශේෂයෙන් කල්පනා කරන්න ඕන දෙයක් තමයි ඒ කියන්නේ මානසිකව අපිට තවත් කෙනෙකුට හිංසාවක් නොවේවා කියන අදහස තියෙන්න ඕන. නමුත් කල්පනා කරන්න අපේ විරුද්ධවාදියෙක් ගැන අපිට අරමුණු වෙනකොට මොකද වෙන්නේ? ඔහු නැසේවා, ඔහු විනාශ වේවා කියන සංකල්පයනේ අපිට නැගෙන්නේ. අන්න එතන අපේ ළඟ තියෙන්නේ අවිහිංසා සංකල්පය නෙවෙයි. හිංසාකාරී සංකල්පනා. එතකොට දැන් විශේෂයෙන් උදාහරණයක් විදිහට මේ පින්නතුන්ට කියන්න පුළුවන්. මේ පින්නතුන් අහලා ඇති පුබ්බ කම්ම පිලෝතික අවදානය. පුබ්බ කම්ම පිලෝතික අපදානය කියලා කියන්නේ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේට විපාක දීපු කර්ම විපාක 11ක් තියෙනවා. අන්න ඒ භාග්‍යවතුන් වහන්සේට විපාක දීපු කර්ම විපාක සඳහන් කරපු අපදානය තමයි පුබ්බ කම්ම පිලෝතික අපදානය. එතන එක අපදානයක් එනවා මේ එක බුදුරජාණන් වහන්සේට විපාක දීපු එක කර්ම විපාකයක් වරින් වරේ හිසේ අමාරුවක් හැදුනා භාග්‍යවතුන් වහන්සේට. ඒ හිසේ අමාරුවට හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආත්ම භාව ගානකට කලින් කෙවුළු ගමක උප්පත්තිය ලැබලා ඉද්දී කෙවුළු ගමක් කියලා කියන්නේ මසුන් මරලා ජීවත් වෙන ගම්මානයක්. ඒ ගම්මානේ උප්පත්තිය ලැබලා ඉද්දී බෝසතාණන් වහන්සේ කවදාකවත් ප්‍රාණඝාත කළේ නැහැ. මාළු අල්ලන්න ගියේ නැහැ. නමුත් දවසක් ආරංචියක් එනවා අද අපේ ඥාතීන් මාළු ගොඩාක් ගොඩ දාලා. මේ ආරංචියට ගියා බලන්න. යනකොට ගොඩ දාලා ඉන්න මාළු ගැහෙනවා. ඒ මාළු දැකලා සතුටක් ඇති වුණයි කියනවා. අනේ මේ මාළු මැරුණොත් අපිට මහා ලාභයක්. එතකොට මොකද මාළු ටික මැරුණොත් මේ ගොඩට ආපු මාළු ටික විකුණ ගත්තොත් ඥාතීන්ට හොඳ මුදලක් ලැබෙනවා. ඒ නිසා සතුටුුණා. එතකොට සතුටුුනේ මොකක් නිසාද? කෙනෙක්ගේ දුක් වේදනාවක් දැකලා සතුටක් උපදවා ගත්තා. අන්න ඒ හේතුව නිසා බුද්ධත්වයට පත් වුණත් විපාකයක් වශයෙන් අන්න හිසේ අමාරුවක් හැදුනා. එතකොට කල්පනා කරන්න පින්වත්නි අපි හැම ගත්තාම සමහර විට රූපවාහිනී දිහා බලාගෙන අපි සමහරක් විට රූපවාහිනී දර්ශනයක් බලනකොට පවා සටන් ජවනිකා බලනකොට පවා පිල් බෙදාගෙන ප්‍රතිවාදියා බොහෝ විට දුක් විඳිමින් ගුටි කනකොට අපි මොකද වෙන්නේ? සතුට වෙනවා. එතකොට ඒ විතරක් නෙමෙයි තමන්ගේ තරහකාරයෙක් අපි හිතමු සමහරක් විට වාහනයක අනතුරක් වෙලා හරි ලෙඩක් දුකක් හැදිලා හරි ලෙඩ ඇඳට වැටලා ඉන්නවා අහන්න ලැබෙනකොට අනේ හොඳයි කියලා සතුට වෙනවා නම් අන්න ඒක අපේ ළඟ තියෙන අවිහිංසා සංකල්පයට ප්‍රතිවිරුද්ධ දෙයක්. එතකොට අවිහිංසා සංකල්පයේ වඩන කෙනාට පින්වත්නි කෙනෙක්ගේ දුකේ දේ Tamanට තියෙන්න ඕන කරුණාව ඇති වෙන ස්වභාවයක්.
අනේ මේ වගේ දුකක් නම් කාටවත් වෙන්න එපා කියලා තමන්ගේ තුල අනිත් අයට හිංසා නොකිරීමේ සංඥාව දියුණු වෙන්න ඕන. අන්න ඒක තමයි අවිහිංසා සංකල්පය කියලා කියන්නේ. ඉතින් අපිට ලැබිලා තියෙන කාල වේලාව පින්වත්නි කෙමින් අවසන් වේගෙන යන නිසා මේ සඳහා අපිට ලැබිච්ච අවස්ථාව අවසන් වෙනවා. ඉතින් මේ සම්මා සංකප්පයේ පිළිබඳව තවත් මේ පින්නතුන් තොරතුරු දැනගන්න, ග්‍රන්ථ පරිශීලනය කරන්න, ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. ඉතින් මේ අපි මෙතෙක් සාකච්ඡා කළේ මේ සම්මා සංකප්පය ලෞකික වශයෙන් අපි දියුණු කරගන්න ඕන ක්‍රමය. එතකොට ඒ සම්මා සංකප්පය කියලා කිව්වේ නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. ඒ දේවල් මේ විදියට ලෞකිකව දියුණු කරනකොට යම් දවසක මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ම යම් දවසක අපේ හිතේ එකවර වැඩෙන දවසක් එනවා. අන්න එදාට තමයි පින්වත්නි ලෝකීය වශයෙන් මේ සම්මා සංකප්පය අපේ හිතේ වැඩුණා වෙන්නේ. එහි පළමුවර වැඩීම තමයි සෝතාපන්න භාවය. දෙවනවර වැඩීම තමයි සකර්දාගාමී භාවය. තෙවනුව වැඩීම තමයි අනාගාමී භාවය. සිව්වැනුව අපේ හිතේ දියුණු වීම තමයි අරිහත්ත්වය කියලා කියන්නේ. එහෙනම් මේ පින්වත් පිරිස කල්පනා කරන්න සම්මා සංකප්පය අපේ හිතේ දියුණු කර ගැනීම පිණිස මෙන්න මේ නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියන සංකල්පනා දියුණු කරගත යුතුයි. ඒ විදිහට අපිට සම්මා සංකප්පය දියුණු කරගෙන ප්‍රඥා ශික්ෂාව දියුණු කරගෙන ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල සියලු අංග වලට උපකාර පිණිස මේ සියලු අංගයන් වල තමන්ගේ හිත පුහුණු කරමින් වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසීම උදා කර ගන්නවා කියලා කවුරුත් උතුම් අදිෂ්ඨානයක් ඇති කර ගන්න. හොඳයි පින්වත්නි, අද පොසොන් පුර 15ක් පොහෝ දින මෙම සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය ගැන කටයුතු කරන්නේ බත්තර මුල්ල දකුණු තලංගම ලුතිනන් අශෝක මාවතේ පදිංචි අමරසිංහ පවුලේ සියලු දෙනාම සහ කල්යාණ මිත්‍ර පිරිසක් විසින් කියලා තමයි සඳහන් කරන්නේ. විශේෂයෙන් මේ ඇත්තන්ගේ අරමුණු හැටියට සිහිපත් කරලා තියෙනවා අප සියලු දෙනාටම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ සද්ධර්ම දේශනාවෙන් ජනිත සියලු කුසලයෝ හේතුපනිශ්‍රය වේවා කියලා පළමු කොට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප සියලු දෙනාගේම සංසාරගත මිය පරලොව සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන් හට පරලෝක වශයෙන් මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන් දුකකට පත්ව සිටින්නේ නම් දුකෙන් නිදහස්ව සැපයට පත් වේවා කියලා පරලෝක වශයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ජයමග නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සියලුම මහා සංඝරත්නයට සිදු කරන උතුම් ශාසනික සේවාවන්ට මේ පින් අයිති අනුමෝදන් වේවා කියලා ආශිර්වාද කරනවා. ජයමග නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම කොරෝනා වසංගතය විශේෂයෙන්ම අපේ රටින් සහ මුළු ලෝකෙම්ම තුරන් වීම පිණිස සත්වයාට ඉක්මන් සුවය ලැබීම පිණිස මේ සද්ධර්ම දේශනාවෙන් ජනිත සියලු කුසල සංස්කාර ධර්මයෝ හේතුපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අමරසිංහ පවුලේ සෑම සුළු දෙනාටමත් මීට අතහිත දුන්න සෑම සුළු දෙනාටමත් ඒ ප්‍රාර්ථනා ඒ හැටියටම ඉෂ්ට සිද්ධ වීම පිණිස මේ සියලු කුසල සම්භාර ධර්මයෝ ඒකාන්ත හේතුපනිශ්‍රය වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම තමයි පින් කැමති සියලු දෙවියෝම පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දේව ආශිර්වාදය, දේව රැකවරණය පින්නතුන්ට නිරන්තරයෙන් නුවඩුව ලැබෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය පරිදි තුම මහා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජයමග නාලිකාව නරඹමින් මීට සම්බන්ධ වෙන උපෝසත සීලයේ සමාදන් වුණු ඒ වගේම මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළ පින්වත් ඔබ සෑම සුළු දෙනාටමත්
වැළඳී තිබෙන්නා වූ සියලුම ලෙඩ දුක් කරදර ග්‍රහ දෝෂ අපල උපද්‍රව දුරු වේවා. කරන්නා කියන්නා වූ යහපත් කටයුතු යහපත් බලාපොරොත්තු සාර්ථක වේවා. මේ ජීවිතයේදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි, දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් සියලු යහපතම වේවා. සාදු සාදු සාදු. සදහවතුනේ, මෙම උතුම් වූ ශ්‍රී සද්ධර්මය හොඳින් ශ්‍රවණය කරන්නට ඇතැයි අප බලාපොරොත්තු වනවා. අද මේ උතුම් ධර්මදේශනාව පවත්වන්නට යෙදුනේ පූජ්‍යපාද පල්ලෙමුල්ලේ සෝරත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ විසින්. උන්වහන්සේට මේ කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් කරගෙන යාමට ශක්තිය ධෛර්ය වරම වාසනාව නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවායි අපි මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මෙම ධර්මදේශනාව සඳහා විකාශන දායකත්වය ලබා දෙන්නේ බත්තරමුල්ල දකුණු තලංගම ලුතිනන් අශෝක මාවතේ පදිංචි අමරසිංහ පවුලේ සැම සහ කල්යාණ මිත්‍ර පිරිසක් විසින්. මේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සදහවතුනේ, ආරාධනා කරනවා රැඳෙන්නට අභිමානවත් ජයග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ටය ජයමගර උපවාහිනිය සමගින් ඔබ සැමට තෙරුවන් සරණයි.